මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ජායල පදිංචි සුනේත්‍රා වනිගරත්න මහත්මිය සහ සම්මානී වනිගරත්න මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් වලස්මුල්ල පඹුරාවේ විසූ නැසී ගිය DADN වනිගරත්න පියාණන්ටත් AANසිනෝනා වනිගරත්න මෑණියන්ට සහ විනීතා වනිගරත්න සහෝදරියට පින් පැමිණවීම පිණිස මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය කුසල් ඒ සෑම සියලු දෙනාටම අනුමෝදන් වී ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. තවද අද දින ජන්මදිනයේ යෙදෙන සජිත් රූපසිංහ පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. තුනුරුවනේ පිහිට ආශිර්වාදය වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිවන් අවබෝධය පිණිස මෙම උතුම් ධර්ම දානය හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පරදුක්ඛූපදානේන අත්තනෝ සුඛමිච්ඡති වේරෝ සංස්වේර සංසග්ග සංගට්ඨෝ විරාසෝන පරිමුංචති. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොතේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා අවධානය යොමු කර සිටින්නා වූ සදහැවර පින්වතුනි, අනුග්‍රහක බවතුන් අපට නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනයක් කියන පොදු මාතෘකාව ලබා දීලා තිබෙනවා. මේ තුලත් මම දකිනවා සුබවාදී දෙයක්. පැවිද්දන්ට පවා දුකින් අත මිදීම පිළිබඳ බලාපොරොත්තුවක් නොවූ සමාජයක ධර්ම ශ්‍රවණය කරන අය අපට නිවන් මගට උපනිශ්‍රේ වෙන ආකාරයේ ධර්ම දේශනාවක් කරන්න කියන තැනට පත්වීමම අප ලද ජයග්‍රහණයක්. තාමත් ඕක ගෞතම සසුන පුත කරන්න බැරි වැඩක්, කියන්න කරන්න බැරි වැඩක් කියලා ඉතින් නොකරන කාරණා ඉදිරිපත් කරන අය ඉන්න පුළුවන් යම් යම් ඒකක ආශ්‍රිතව. නමුත් තථාගතයන් වහන්සේගේ වීර්යාරම්භ වග්ගේ විරියන දුක්ඛං අච්ඡේති කියන මේ වීරිය පදවල වීරිය කරන්න එපා කියලා නෑ. සිවස් 7ක් 8ක් තිස්සේ සිටි අය වීරිය නම් කරා. නමුත් නෝනේ ඇයි? මා දකින්නේ අනුගමනීය ප්‍රතිපදාව නිවැරදි උනේ නෑ කියලා. ධර්මයේ යන්න යටපත් වී මිච්ඡා පටිපදා ඔස්සේ ගිහින් තමයි ප්‍රතිඵල හොයලා තියෙන්නේ. නමුත් ස්වාක්කාත සම්දිට්ඨික ධර්මයේ සම්බන්ධයෙන් තිබෙනා වූ ප්‍රවණතාවයක් තමයි යටපත් වූයේ නොබබලයි විවෘත වූයේ බබලයි. සේවස් 3:00කට පමණ පෙර සිට ආරම්භක ප්‍රබෝධයක් ඔස්සේ ශ්‍රී ලංකාව ඇතුළත් කරන ලද අධිසීල සංඛ්‍යාත උපසම්පදාවක් ඔස්සේ සීලයෙන් උගත්කමින් දියුණුවෙන් ආපු සංඝ පරපුරක් මෙම පිළිබඳ කරපු ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මේ අනුගමී ප්‍රතිපදාවේ සාවද්‍ය තැන් නිවැරදි කරමිනුත් ඉන්නවා හොයන අය. සාවද්‍ය විදිහටම ගනිමිනුත් ඉන්නවා. නමුත් අපට මේ ත්‍රිපිටක තුල හමු වෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ පමාද වෙන්න කියලා වදාරපු තැනක්. ෂණ සම්පත්තිය ඉක්මවා ගිහින් අමාරු වැටෙන්න එපා කියලා තියෙනවා. සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න එපා කියපු තැනක් හම් වෙන්නේ. ඒ වගේම නූතන සමාජයේ තිබුණාට ගිහියන්ට තහනම් කරපු බවක් හම් වෙන්නේ නැහැ. මොකද මේ යෝ කියන පදේ යොදන්නේ
භික්ෂුන් සඳහා පමණක් නෙමෙයි යමෙක් කියන පදේ සමස්තය ඕන කෙනෙකුට. ඒ වගේම මිනිසා හොයන්නේ ඉපදිලා සැප. ඔහුගේ දැක්මෙන් හම් වෙන්නේ ටිකයි. ලෞකික සැප ටිකක් හම්බ වෙනවා, නමුත් දුක ගොඩක් හම්බ වෙනවා. තථාගතයන් වහන්සේ අර සැප ටික අයින් කරන්නේත් නැහැ. නමුත් ඔහුට ඔහුගේ දුක අයින් කරලා දෙමින් ලෝතුරු සැපතක් ලබා දෙනවා. ඔහුගේ හෝ ඇගේ. මෙන්න මේ පිළිබඳව අපි කතා කරන දහම් පෙළක් තමයි අර ධම්මපද කියන වචනයට මම දීලා තියෙන අර්ථය නිවන් මඟ කියන එක. සුන්දරතර ගාථා පද 4 බැගින් නැති ගාථා. මේ සියල්ල එකක් ගත්තම ඒක තුල යම්කිසි දහම් කරුණක් පැහැදිලි කරනවා. ඒ බඳු කරුණක් අරගෙන මිනිසා දුකටපත් වෙන්නේ මොන කාරණේද කියලා මේක තුළ හොයලා බලමු අපි. එතකොට ඒකෙන් අත මිදෙන්න පුළුවන් නම් අපට දුකින් අත මිදෙන්න පුළුවන්නේ. මේ වාක්‍යය සංකීර්ණයි. විවිධ චරිත විවිධ හේතු ඉදිරිපත් කරන්නේ. හින්දා ප්‍රකින්නක වාක්‍ය කියලා කියනවා. මේක තියෙනවා මෙන්න මෙහෙම ගාතාවක්. පරදුක්ඛූපදානේන අත්තනෝ සුඛමිච්ඡති. අනින්තයට දුක් ප්‍රදානය කරලා තමන් සැප හොයනවාද කැමති වෙනවාද? මේ සමාජයේ තියෙන දෙයක් මේ පෙන්නන්නේ. අනිත්‍ය දුකටපත් කරලා තමන් සැප කැමති වෙනවාද? තමන් අත්තනෝ සුඛ සැප ඉච්ඡති කැමති වෙයිද? අන් අය කෙරෙහි දුක ලබා දීමෙන් දානේන දුක් උපදානේන මොනවැන්ද? එම හොයන්න වෙනවා. කොහොමද ඒ දෙන්නේ? අන්න එතන අපිට හොයාගන්න හොඳ කාරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් තේරෙන භාෂාවෙන් කිව්වොත් බැන්නොත් බැනලා ගැහුවොත් ගහලා වෛර කරොත් වෛර කරලා අන්න එදිනන්න යන විදිහ. එතකොට ඒ පුද්ගලයාට මොකද වෙන්නේ? වේර සංසග්ග සංඝට්ඨෝ වේරංසෝන පරිමුංචති. ඔහුගේ වෛරයෙන් ඔහුට මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෛරයට සංසග්ග කියන්නේ එකතු වෙනවට. එතකොට ඒ සංඝට්ඨණය වීමෙන් වැඩි වීමෙන් ඔහුට සංසිඳෙන්න බැරි වෙනවා. මේ බුදු සමයේ අධ්‍යාත්මික සෝය පිළිබඳ ගවේෂණයක් නොකළ උපතේ පටන් නැත්නම් ළමා කාල පටන් ස්වකීය ජීවිතය මේ කියන ආකාරයෙන් රිදෙව්වොත් තිරවන්න බැන්නොත් බනින්න ගැහුවොත් ගහන්න මේ ක්‍රමේ පාවිච්චි කළ අය මොකද්ද මේ පෙන්වන්නේ? නියත වශයෙන්ම වෛරය නිසා දුකට පැමිණෙනවා. මේක ඇත්ත. ඔබටත් තේරෙයි. නමුත් ඒක නිදහස් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්te සාමාන්‍ය සමාජයේ. අන්න මම දකින කාරණයක් තියෙනවා. මේ හීන දුෂ්ට ආකල්පය පිළිබඳව කිසිදු ලැබියාවක් නැත්නම් අවධානයක් නැහැ. එයට ඕනෑ හැටියට පෝෂණය වෙන්න දී. අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ වගේ උන්නති කාමේම
හිටින නිවසට වඩා, හිටින වාහනයට වඩා, හිටින අධ්‍යාපනයට වඩා සියලු දේ ඊට වඩා ඉහළින් ගන්න. ගත්තොත් සැප තියනවා කියන හැඟීම තුළ. මේ සමාජයට වැළඳී තිබෙන අසංගතයක්. ඒ බාහිර සැප සම්පත් වල තමයි මේ සැප තියෙන්නේ කියලා ඔවුන්ගේ අන්ධ වූ දෙසින් බලනවා ඇසින්. බලා ඒ මිරිඟුව පිටුපස දුප්පත්කමෙන් ධනවත්කමට, පොඩි නිවසෙන් ලොකු නිවසට, ගමෙන් නගරයට, නගරෙන් අගනගරයට, අගනගරෙන් විදේශ රටකට තියෙන තැන නෑ ඊට එහා තැනට යනවා. කොහෙ සැප සොයාද? බාහිර ලෝකයේ තියෙන කාරණා වලින් ඔබට සියලු සැප ලැබෙයි කියලා සැප සොයා. මේමායේ පරතරට ගියාය ජීවිත අගදි අර සියලු තමන් ලබාගත්ත සුව පහසු දේවල් මොකක්වත් මට තැන් වැඩක් නැහැ කියලා මෑතදිත් ප්‍රකාශ කරලා තිබුණා. ඒවා සමග ඇලුන ඒවා හොයන්න ගිහින් ඇති කරගත්තා වූ අර සංගඨනය ඒකේ වදෙන් නිදහස් වෙන්න දැන් තේරෙන්නේ නැහැ. මේ මොකද්ද මේ කියන්නේ? මේ මා මේ දවස්වල පැහැදිලි කරන දේ වෙනත් විදිහකින් කියලා තියෙන දේ. මේ අධ්‍යාපනයේ රැකියාව නිවාස අනිකුත් සියලු කාරණා ආහාර මේ සම්පාදනය කරගන්නට යාම පිළිබඳව සාධාරණ ලෙස කරන්න තියලා යනවාම ඒවා එකක්වත් වැරදි තහනම් කියපු බුදුදහමක් මට මේකේ හමු වෙන්නේ නැහැ. අපේ අය රැකියාව අතාරින්න, දරුවෝ අතාරින්න, ගෙදර අතාරින්න, බිරිඳ අතාරින්න, මුදල් හදල් අතාරින්න, මස් මාංශ අනුභවය අතාරින්න, ගමේ ඉන්න එක අතාරින්න, පාත්‍රය විතරක් වළඳන්න, නිර්මාංශ වෙන්න, නොඑක් ಜಾති තව දුකින් මිදෙන්න. මේක ඉසහ නොකි එක එක ක්‍රමෝපායන්. හොඳයි, අදාළ දහම් මගට නොයා මේ එකක් අනුගමනය කරලා පෙන්වන්න කවුරු හරි මේ කියන දුකින් මිදෙන්න පුළුවන්ද කියලා. කොහෙන් මේ අනාවබෝධය සහිත පුහුදුන් පුරුදු මේ සසුනට ආවද මම දන්නේ. ආකල්පයක් තුළම පවතිනවා. මේකට සමහර අය කල්පනා කරන ගෙදර ඉඳන් බෑ ගමේ ඉඳන් කැලේටම යන්න ඕනේ කියලා. ඒ ඉතින් ඔය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගමෙත් ඉන්නේ නැතුව කැලෙත් ඉන්නේ නැතුව මැද තැනකට ආවේ. අවුරුදු 6ක් කැලෙත් ඉඳලා. ඉන්පස්සේ උන්වහන්සේ කැලේ හිටියත් ගමින් ගමට ගිහින් මිනිස්සු දැනුවත් කළාද? ඒ ඔක්කොටම උඹලා ඒගොල්ලත් හැල්ලා කැලේට ඵලයල්ලා කිව්වද? දේවදත්තගේ සංකල්පය ආරණ්‍යගත ව යුතුය. කැමති කෙනෙක් එහෙම කරපුවයි කියලා වරුණාම අනිවාර්ය කළාද? ඒ නිසා මූලික දේ තේරුම් නොගෙන මේ බාහිර දේවල් වලින් අර බමුණන්ටත් ඔක කියනවා. අභ්‍යන්තරන්තේ ගහනම් බාහිරම් පරිමජ්ජසී. අර ඇතුළත කෙලෙසුන්ගෙන් ගහනලා පිටපැත්තෙන් පිරිමදිනවායි කියලා. පිරිසුදු වෙන්න හදනවායි කියලා. ඒ බමුණෝ මේ උදක සුද්ධිය පාවිච්චි කරන්නේ. වතුර නාලා පිරිසුදු වෙන්න. අපිත් මේ බුදු සමයෙන් උගන්වන මූලික දේන් පරිබාහිර නොවි මේ බාහිර දේවල් වලින් යම් දේවල් එකක් තෝරාගෙන ලැබෙයි කියලා ඔබ හිතනවද? මතක තබා ගන්න මේ ධර්මයේ හොයන්න ඉස්සෙල්ලා ඔය ක්‍රමපායන් ගණනාවක් අනුගමනය කරෙක් අපිත්. මම අද කියනවා ඒකකවත් ඕක නෑ ඔක්කොම සීලබ්බත පරාමාසය කියලා. ඒ නිසා මේ තමන් ජීවත් වෙන පරිසරය තුළ තමන්ට පැවරිත් වෙන වගකීම් පැහැරහැර යන ආත්මාර්ථකාමී ගමනක් මේක පෙන්වන්නේ නැහැ. නමුත් මෙන්න මේ වැඩේ කරන්න ගියොත් නම් බෑ. අන් අයට දුක් දීලා තමන් සැප කැමති වෙයිද?
දැන් මේ කවුද මේ අනිත් අයට දුක් දෙන්නේ? ඔබද? නෑ. ඔබ හොඳින් ඉන්න වෙලාවට, පරිත්‍යාගශීලී වෙලාවට, ආදරණීය ඉන්න වෙලාවට එහෙම කියන එකක් නෑ, කරන එකක් නෑ. නමුත් ඔබේ ඔය තියෙන සංසුන් ප්‍රියංකර පෙනුම යම් මොහොතක ඔබ අතුරුදහන් කරලා දාලා පේන්න බැරි යක්ෂයෙක් රාක්ෂයෙක් වගේ තවත් විදිහකට රඟපානවා. බෝසත් ඔබ ළඟ තියෙනවා වෙලාවකට දේවදත්ත චරිතය. අලව්‍යකාගේ චරිතය. මිනිමරුවෙකි චරිතය. ඒ කොහෙද විලදාවේ? අන්න ඒක හොයලා බලන්න. ඔය ලංකාවේ තිබුණා යම් යම් කාලවල දිත්ත චරිත, තිත්ත චරිත. එකම පුද්ගලයා ඇඳුම් මාරු කරන ඇවිදින් වෙන කටහඬින් වෙනස් විදිහට රඟපානවා. එතකොට අර රඟපෑමක් නේ. ඒ වගේ ඔබේ මේ මිනිස් ශරීරය වෙලාවකට hina වෙන්නේ, වෙලාවකට ඇස්රතු වෙන්නේ, වෙලාවකට තරහෙන් ගොරවන්නේ, වෙලාවකට පහුදින් දමලා ගහන්නේ, වෙලාවකට කතා කරන්න බැරි තරම් සැරපරස වෙන්නේ. කවුද ඒව කරලා දෙන්නේ? හොඳයි, මෙන්න මේ ටික ඔබ අර බාහිර ක්‍රියාකාරකම් එකක් වැඩි දියුණු කර ගැනීම තුළින් සුණු විසුණුයි යනවා කියලා ඔබ කියනවාද? ඈත් වෙන්න යටපත් වෙන්න පුළුවනි. ඒ නිසා මේකේ මේ තථාගතවරු අදාළ විශේෂ කරුණ අමතක කරන්න එපා කවුරු. මේ සඳහා මිනිසාට සදහම් හමු විය යුතුයි, ඔහු ශන සම්පත්ති ලාභියෙක් විය යුතුයි. මේ සඳහා ඔහුට සත්පුරුෂයින්ගේ ඇසුර සමග අනුගමනීය ප්‍රතිපදාව කෙලෙසදයි ක්‍රමයක් හමු විය යුතුයි. ක්‍රමයක් කියන්නේ භාවනා ක්‍රමයක් නෙමෙයි, ප්‍රතිපදා කීපයක් මේකේ තිබෙනවානේ මේ පටිසෝතගාමිත්‍ය. මෙහෙම කරන්න කියන එක. ඒක තමයි සත්පුරුෂයන් විසින් සද්ධර්ම දේශනය කියන එකෙන් කරන්නේ. ඔබ ශ්‍රවණයෙන් තේරුම් ගන්න ඕනේ. අන්තර ඔබ කිව්වර එක එක තෝරාගත්ත කාරණා අයිති වෙනවාද යෝනිසෝ මනසිකාරයට හෝ ධම්මානුධම්ම ප්‍රතිපදාවට? බලන්න. අන්න එතකොට රහසක් කිලි වෙනවා මේ වචන තුනේ. බැන්නොත් බැන්නා, ගැහුවොත් ගැහුවා, පාර දුන්නොත් පහර වුණා, වෛර කරොත් වෛර කළා. දැන් මේ මොකද්ද? එකක් ප්‍රතික්‍රියාව. ඒකේ පෙන්නන්නේ. අනිත් එක ඔබ තුල වැඩියෙන් නා වූ ඔබටවත් පාලනය කරගන්න බැරි වැඩුණෙන් පසුව ඔබේ කය වචන ඔබට ඕන විදිහට නෙමෙයි ඒ හැඟීම් වලට අනුව මෙහෙවන්නා වූ වැඩිමෙන් පොහසත් වුණා වූ ධන මුදලින් පොහසත් වුණා නෙමෙයි වැඩිම නිසා බලවත් වුණා වූ බලයක්. සද්ධා බල, විලි බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල නෙමෙයි. තවත් බලයක්. ඔබ යටත් කරන් ඉන්නවා. දැන් ඔබ දිරන්න යන්නේ ලෙන්ගතු වෙලා කරුණාවන්තකම දක්වලා ආදරය කරලා නෙමෙයි. අර කියන විදිහට පරදුක්ඛූපදානේන අනිත් අයට දුක් දීලා. දැන් ඉතින් මේ සමාජයේ මෑත යුගයේදී සිදු වුණා වූ සිදුවීම් කීපයක් ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ ගමේ හෝ රටේ මේවක් කරලා මේ ක්‍රියාකාරකම් පිටුපස්සේ තිබුණේ මොනවද, ලැබුණේ මොනවද කියලා බලන්න. එමුදු අවුල් හැම එකකම ධනෙ විනාශ වීම, ජීවිත විනාශ වීම, එල්ලුම් ගස් යන සිදුවීම, ඝාතනයටපත් වීම, තව නොයෙකුත් කාරණා. මේ රටේ මේ දවස්වල සිදුවෙන කාරණා තුල අපිටව දකින්න තියෙනවා. තව ටිකක් හරලා බැලුවොත් කවුද ඒව කරලා තියෙන්නේ? ඔහුට
ඔහු තුළ තිබී උත්සන්න වුණා වූ හැඟීම විසින් ඔහුට මේ දේවල් කරන්න කියලා බල කරලා තිබෙනවා. ඔහුට ඒක පාලනය කරගන්න බැරි වෙලා තිබෙනවා. පස්සේ ඉතින් ඕනනම් මොනවා වුණාද දන්නේ නැහැ කියයි. නොහරි වචනයක් කියයි. මෙන්න මේ බලවේගය ඔබට හඳුනා ගන්න බැරිද? මෙයා නිසා මෙයා ඉන්න තාක්කල් මේක පෙන්වන්නේ ඔබට සැපනම් හම්බ වෙන්නේ නැහැ කියලා නේද? නියත වශයෙන්ම දුකට පැමිණෙන්නේ වේ. අපට මේ ජීවිතය තුළ තථාගතයන් වහන්සේ ඉවත් වෙන්න කියලා තියෙන්නේ කෑමෙන්ද, ඇඳීමෙන්ද, නිදා ගැනීමෙන්ද, මව්පිය උපස්ථානයෙන්ද, සමාජ සේවා කිරීමෙන්ද, යහපත් දේවල් කිරීමෙන්ද? නෑ. ඒවට නියතමාවතකුත් නෑ. තම තමන් ජීවත් වෙන සමාජයේ වගකීම් වල හැටියට. ඒවා තුළම වැඩෙන්නා වූ වෙනත් බලවේගයක්. මම කියන්නේ ගසක සාරය උරාගෙන වැඩෙන පිළිකාව කියලා. මිනිසා විසින් ස්වකීය ජීවිතය තුළ දුෂ්ට බලවේගයක් රෝපණයකටගෙන පෝෂණය කරනු ලබනවා. ඒ පෝෂණයේ බලවත්කම ඔහුට පාලනය කරගත බැරි වෙනවා. එතකොට ඔහුගේ කය වචන මේ බලය විසින්, මේ බලවේග විසින් පාලනය කරන ඒවායේ වහලෙක් බවට පත් වෙනවා. දැන් මේ කියන වචන තුනේ තිබෙන්නේ ක්‍රියාවට ප්‍රතික්‍රියා. නැත්නම් ඒ සිදුවන සිද්ධියෙන් යමක් බාර අරගෙන සිත් රිදවාගෙන කලබලයටපත් වී ඔහුට වේදනාවක් දුකක් දීම තුළින් තමන් සැප බලාපොරොත්තු වෙනවා. දැන් මේක මේ ග්‍රන්ථවල මොකක් වශයෙන්ද පෙන්වලා තිබෙන්නේ? දරුවෙකුට ආහාර දුන්නාම දරුවා පෝෂණය වෙන්න ආසේ සිතෙහි රෝපණය වී පෝෂණය වෙන ඔබව අකුසලයට පත්කොට අකුසලයන් ඔබ මෙහෙවා අපට දුක් ගෙනත් දෙන්නා වූ බලවේග 3 විදිහට. අන්න දැන් මම අර මගේ පුරුදු වචනට එනවා. ත්‍රිවිධ විතර්කයේ බලවත් කිරීම. මේ 3 කරන්නේ ඒකනේ. මේ ග්‍රන්ථ සමූහය තුළ ත්‍රිවිධ විතර්කයේ බලවත් කිරීම නිවන් මඟ වශයෙන් පෙන්වලා තිබෙනවද? ඕන තරකින් බැලුවොත් පෙන්වන්නේ පරිහාන ධම්ම පිරිහීමටපත් වෙනවායි කියලා. ඒක ප්‍රහාණය කිරීමට සීමිත භූමි ප්‍රසාරයක් හෝ අයිති විශේෂ කෙනෙක් ඉන්නවද? ඒක තේරෙන පුද්ගලයා, ඒකේ දුකටපත් වෙන පුද්ගලයාට මේ හතරොන් එක්කලා මට මේ ජීවිතය ගෙන යන්න බෑ කියලා උන් එලව ගන්නට උන් නිසා ඇති වෙන වදේ තේරුම් ගත්තාම කැමැත්තක් ඕනකමක් ඇති වෙනවා. නමුත් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන තුරු මිනිසාට කෙටිකාලීනව දිගුකාලීනව මගහැරීමේ කලාවක් කරුණාම මුහුණදී අවසන් කිරීමේ ප්‍රතිපදාවක් තිබුණ බවක් අප දකින්නේ නැහැ. කය ප්‍රතිපදාවක් වෙනුවට තදංග විස්කම්බන ප්‍රතිපදා ලෝකෙ තිබුණා. අදත් මේ පිළිබඳ ගැඹුරින් හදාරන්නේ නැති අය ඒවා බුදු මග විදිහට සලකලා තදංග විස්කම්බන වල කෙටි කාලේන සෝහයාන යනවා. දැන් ඔබේ හතුරා ඔබේ ළඟ. ඔබේ හතුරා ටිකින් ටික බලවත් වෙමින් ඔබ ඔහුගේ අත්අඩංගුවට ගන්නවා. ඔබට ඉඩ නැහැ. ඔවුන් ඔබව පාලනය කරනවා. මේ බුදුන් වහන්සේ දකින ප්‍රචණ්ඩ සිත විසින් මිනිසා පාලනය කරන පෘථග්ජනයාගේ ඉරණම. මෙන්න මෙයයි බුදු සමය පැහැදිලි කරන්නේ මිනිසාට දුක් ගෙනත් දෙන්නේ කියලා. මේ සමස්ත ග්‍රන්ථ තුළම
කිසියම් ආකාරයකින් මේ තුන් දෙනා ජීවිතෙන් බැහැර කරන්න ක්‍රමයක් කියන්නේ නැහැ. බැහැර කරන හැටි කියලා දෙන්නේ. මේ තුන් දෙනාට තව නම් තියෙනවා. අකුසල මූල කියලා කියනවා. ලෝභක්කය, දේශක්කය, මෝහක්කය කියලා කියනවා. අර්ශය. අන්න පෘථග්ජනය කියන්නේ මෙහෙම මෝඩකමක් තමන් ළඟ වැඩෙන බව දන්නේ නැති කෙනා. ශයතියා වැඩෙන බවවත් දන්නේ. අර ගස දන්නේ ගසේ ආහාර ටික අරගෙන පිළල වැඩෙනවයි කියන්නේ. ඔබේ ශක්තිය අරගෙනම ඔබට එරෙහිව ඔබේ සිත් සතන් තුළ මේ තුන් දෙනා බලවත් වෙලා විශාල හානි පමුණවන බව ඔබ දන්නේ. මේක පෙන්වන්නේ මේ පාරේ ගියොත් දුක විනාශ සැපනල් ලබන්නේ කියලා. මෙනම් අන් අය දුක්කටපත් කොට සැප ලබන්නේ නම් ඔහුට කිසි දාය නොලැබුණු ඇත. ඔබ දෙස බලන්න. මෙහි මූලය කුමක්ද කියලා. කය වචන ඕක කරනවා වෙන්න ඇති. මුදල් බලය ඕක කරනවා වෙන්න ඇති. නැත වෙනත් බලයක්. නමුත් ඒ තුළ ඉන්නවා ලෝභය නැමැති මම, ද්වේෂය නැමැති මම, මෝහය නැමැති මම, නැත්තන්ගේ බලවේග, දුෂ්ට බලවේග. මේක හරියට හොඳින් පාලනය වෙමින් තිබුණා වූ රජයක් සතුරන් අතට පත්වීම වගේ. මංකොල්ලකරුවන් ටිකක් අතට පත්වීම වගේ. මංකොල්ලකරුව මොකද කරන්නේ? රට පාලනය කරන්නේ සම්පත් ටික කොල්ල කාගෙන යනවා. ඔබ සැප හොයනවා. නමුත් ඔබගේ වර්ධනය වෙන්නා වූ මේ කාරණා නිසා ඔබ කොතනක හරි රෝහලකට, හිර දඬුවමකට, මරණයකට, පරලොවින් දුගතිගාමීත්වයකට පත් කරන්න වැඩ කරලා දෙනවා. හඳුනාගත යුතු සතුරන් ඉන්නේ බාහිර සමාජයේ නෙවෙයිනේ. චිත්තාභ්‍යන්තරයේනේ. අන්න බුදුන් වහන්සේ දැකවදාරනවා. මේ රෝපණය, පෝෂණය, වර්ධනය ඔස්සේ යන ගමනක් තමයි පෘථග්ජනයින්ට තිබෙන්නේ. මොනතරම් කීවත් ඒකෙන් දුක ගෙනත් දෙනවා කියන්න දන්නේ නැහැ. ජීවිතේ දුකයි කියා ඉන්නවා. මරණහම ජීවිතේ දුක නැහැ කියලා හිතයි. හොඳයි, මේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ මොනම ওই බාහිර ක්‍රියාකාරක වෙන් කෝ පිනකින්වත් නැති වෙනවද? පිනට වෙනම විපාක තියෙයි. නමුත් මේක ත්‍රිවිධ විතර්කය, පහනේ අපහනේ කියන කාරණා දෙක ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. මේ ගාථාවේ තියෙනෙත් ඕක. පෘථග්ජනයාට හිමි අප්‍රහාණය. මේ පාරේ යන්න බුදුවරු ඕනේ නැහැ. සමස්ත සමාජෙම යන්න ওই පාරේ. බෝසත් මාවත, බුද්ධ මාවත. ඒක නෙමෙයි. තමා ගලවා ගැනීමේ මාවත. තමා මේ හේතු කොටගෙන මරණින් එහා පැත්තට ගැලවෙන්න බැරි තැනකට යන එක වළක්වා ගැනීමේ මාවත. තමා පිරිසුදු කර ගැනීමේ මාවත. තථාගතයන් වහන්සේ තමා තුළින් දැක තමයි කටයුත්ත කරගෙන ප්‍රායෝගික අත්දැකීම් ඇති කෙනෙක් වශයෙන් මෙහෙම කළොත් මෙහෙම වෙනවා, මෙහෙම කරන්න කියලා, මෙහෙම කළොත් දුකටපත් වෙනවා, මෙහෙම කළොත් දුකින් මිදෙනවා කියලා එක අභ්‍යාසය කරලා ප්‍රතිඵල ලබලා සමාජයට යෝජනා කරනවා. ඔබ ජීවත් වෙලා ඉවර වෙලා වෙනම දවසක් තෝරගෙන වෙන ඇඳුමක් ඇඳගෙන වෙන තැනකට ගිහින්
මේ බුදුසමයේ සබදා සීල සම්පන්නෝ කියලා තියෙන දේ ඔබ ඒකදා සීල සම්පන්නෝ කරගන්නවා. බුදුසමයේ පච්චුප්පන්නං චයෝ ධම්මං තත් තත්ත්ව විපස්සති කියන එක ඔබ මේ වෙනම වෙලාවත් තෝරගෙන එන්න ඇරලා බලන් ඉන්න හදනවා. මේවා තුළ මොකද්ද පෙන්වන්නේ? වෙමින් පවතින දේ පිළිබඳව ඔබට අවබෝධයක් නැහැ. ඒ උගුලින් ගැලවීම සඳහා විය යුතු දේ පිළිබඳව ඔබට අවබෝධයක් නැහැ. කවුරු හරි මොනවා හරි කියන දේවල් කරමින් කාලේ නාස්ති කරන්න. ජරා මරණ විසින් ජීවිතය ගෙවා දමනවා කියන්නේ අන්තිමට අන්න ඒ වගේ. දැන් මේ සතුරාට බලවත් වෙන්න පුළුවන් නම් බලවත් වෙන්න වෙලාවක් තිබුණේ නැත්තම් ළමා කාලේ පටන් නින්ද හැරෙන විට හැම මොහොතක් පාසාම ඔහු එකතු කළේ ඒ බලවත් කර ගැනීම නම් මේ ඔබව මෙහෙवला මේවා යන්නේ. ඇයි ඒකට නිදහස් වෙන්න විතරක් වෙලාවක් හොයන්නේ? අවදි වූ පටන් නින්දට යනතුරු සිව්විරියව්වේ පස්දොරේම උනේ මේ බලවත් වෙන එක නම් ඒ සිව්විරියව්වේ පස්දොරෙන් එන මේ හොරා මේ සතුරා මෙල්ල කරන්න විතරක් ඇයි වෙලාවත් තෝරගන්නේ? ඒ ඕනෑම ඉරියව්වකදී බලවත් වන දේ ඕනෑම ඉරියව්වක් තුළ දුර්වල කරන්න පුළුවන් වෙන්න ඕනනේ. කවුද එහෙම තෝරාගත් දිනවා කවුණු තැන් ඉගැන්නුවේ? ඒවත් කිසියම් ආකාරයක නූතන වැරදි ප්‍රවණතාවය. සමස්තය නිරාවරණය වෙන්නේ. ඔබ තැනකට විතරක් විවෘත වෙනවා. එහෙම බෑ. අන්න මේ කාරණා පිළිබඳව ජීවිතස බැලීමේදී අපි දකිනවා එන්න කෙනෙක් අමාරුව වැටෙනවා. එන්න කෙනෙක් මේකට තියෙන ගොදුරු වෙලා මිදෙන්ට අපහසු කරගන්නවා. බැරිම කරගන්නවා. දැන් ලිඳට වැටුණෙන් පස්සේ ගොඩ වෙන්න ප්‍රයත්නයක් දරන්න ඕනනේ. නොවැටී ඉන්න පුළුවන් නම් කුඩේන දඟලන්න ඕන නෑනේ. මේ පවතින රටාව තුළ යම් දේවල් තුළ ඇති කරගන්නා වූ අසීමිත සූරාකෑම් තරඟකාරීත්වයන් තුළ මේ අගාධයට මිනිසුන් විසින් දරුවන් නැද දමනවා. ත්‍රිවිධ විතර්කයේ බලවත් වීම නම් වූ තමාට අහිතක් අවැඩක් සිදු කරන මේ අගාධයට පවතින රටාව විසින් අධ්‍යාපන රටාව විසින් අධ්‍යාපන තරඟයේ විසින් තහ නොයෙකුත් දේවල් විසින් ඇද දමනවා. පුංචි සිදේ තිබුණු සතුට මොදුන මොහොනේ තිබුච්ච සුරතල් සිනාව ඔබේ ලපට සිත කිසිවෙක් අවුල් කළාදෝ ඒ අහන්න වෙන කාරණයක්. මේ සතුරාගේ ඔබ ඇතුළට එන්න දෙන්නේ සහ ලැබුම් ගන්න ඔබ දන්න නිසාද දන්නේ නැති නිසාද? දන්නවා නම් හතුරෙක් කියලා බාර ගන්නෙ නෑ නේද? දන්නේ නැති නිසා. ඒ ඔබේ නෙවෙයි. ඔබට අයිති නෑ. නමුත් ඔබ අර අන් අයට දුක් ප්‍රදානය කරන්න ගියාම මේ අවිය ඔබේ බවට පත් කරන ඔබ කරගන්නවා. ඒ නිසා මේ පොතේ යම් තැල්වල කියලා තියෙනවා. සමාජය එහෙම කියන්නේ. සමාජය කියන්නේ මම කියලා කෙනෙක් නෑ මේක කියලා හිරුනහම ලෝභයෙන් මම හැදෙනවා, ද්වේෂයෙන් මම හැදෙනවා, ඊර්ෂ්‍යාවෙන් මම හැදෙනවා, ක්‍රෝධයෙන් මම හැදෙනවා, මේ සියල්ලේ මමත්වයේ මිනිසාට දුක් ගෙනත් දෙනවා කියලා තේරුම් ගන්නෙ නෑ. දැන් මේ බලවත් වෙමින් යන පාරද බුදුරජාණන් වහන්සේ මේ අරියට මඟ කියලා කිව්වේ? බලවත් කරගෙනින් යන පාරද මේ අපරිහාන ධම්මංච කියලා වදාලේ? බලවත්කමින් යන පාරද අරිමගට කියලා කිව්වේ? බලවත් වෙමින් යන මගද පහාන සංඥා කියලා වදාලේ?
දකින්නවද ඔබ එදිනෙදා ජීවිතය තුළ ඔබගෙන ගිය ප්‍රතිපදාවට වෙනස් ප්‍රතිපදාවක් යෝජිත බව සහ තෝරාගත යුතු බව? ඒක කැම්බීම් ඇඳුම් පැළඳුම් නැවැත්වීම නොවේ. ඒක රැකියාව නැවැත්වීම නෙවෙයි. ඒක යහපත් යුතුයකම් නැවැත්වීම නොවේ. එය ඔබේ සිත කය වචන ලෝභයට, ද්වේෂයට, මෝහයට වහල්ව ක්‍රියා කිරීමට තියෙන ඉඩකඩ පාලනය කොට දුර්වල කොට ඔබේ සිතින් එළවා දැමීම දක්වා අනුගමනීය ක්‍රියාමාර්ගයක්. සැකනම් ලෝභක්කේ, දේසක්කේ, මෝහක්කේ කියන නිබ්බාන දිබ්බාණං කියන පදයට දීලා තියෙන අර්ථය හොයලා බලන්න. ලෝභෝ පහියතේ තම්හා, දෝසෝ පහියතේ තම්හා, මෝහෝ පහි සබ්බං මෝහං පහියන්ති. උපමාතනකුත් එක්කලා. හිර උදා වෙනකොට අඳුර මැකෙන්නාසේ, තල්ප ගෙඩියක් නටුවෙන් ගැලවෙන්නාසේ, වතුර හිටක් කොලයකින් පීමට වැටෙන්නාසේ. මොනවෑ බැහැරවීමද මේ පෙන්වන්නේ? කරුණාවේ, අනුකම්පාවේ, මෛත්‍රියේ ශරීර ශක්තිය බැහැරවීමක්ද? ඔබ තුළ සංගව සිටින්නා වූ මෝඩයා නැත්තම් මෝඩ බලවේගයේ ඔබෙන් බැහැරවීමේ බැහැර විය යුතු බව සහ බැහැරවීමෙන් බැහැරවෙන ආකාරය. එහෙනම් ඒකට අවතීර්ණ වෙන්නේ ජීවිතය තුළ නම් මිදීම නියත සඳහා අවතීර්ණ යුත්තේ ජීවිතය තුළ. අන පෘථග්ජනයා කියන්නේ මේකට අවතීර්ණලා ඉන්න බව, මේන් දුක් වෙන බව, දෙන බව දන්නේ නැතිකම. අර සත්පුරුෂ සංසේවයෙන්, කල්යාණ මිත්‍ර සේවනයෙන් නැත්තම් සද්ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන්නේ ඔබේ හතුරා ඔබ ළඟ. ඔබ අයිති කරගත්තට ඔහුට අයිති නෑ. තථාගතයන් වහන්සේ මේ සමුදාවට ඔබ අපහසුවට පත් කරන සේනාව කියලා පෙන්නන මාර සේනාව කියලා. මේ මාර සේනාව තථාගතයන් වහන්සේ ජීවිතය තුළ පරාජය කරමින් සමස්ත බෞද්ධ සමාජයට ජීවිතය තුළ මාර පරාජයක් උගන්වපු බව. කතාතොරතුරු නම් තියෙනවා පොතේ. නමුත් බුදු සමයේ මේ අධ්‍යාත්මික පූජනීය ප්‍රතිපදාව මේ මායя පරාජය කිරීමට පියවරක් ගැනීම බව කී දෙනෙක් විසින් මේ සමාජය හඳුනා ගන්නවද? ඒ වෙනුවට ඔවුන් තවදුරටත් මේ තිදෙනා බලවත් කරන, එහෙම නැත්නම් ලෞකික වශයෙන් සැප සම්පත් උරුම කර දෙන, ඒවා ඇලීම ගැලීම තුළින් ආයෙත් ගැලවෙන්න බැරි තැනට වැටෙන පැත්තක් ඔස්සේ ලුහු බඳිනවා. ඒ අවතීර්ණ වුණ අය සඳහා කිසිවිටකත් සීමාවක් නැහැ. තව එහාට. දැන් මේකෙන් පෙන්ලා තිබෙන අනිත් පැත්ත එහෙනම්. මෙය සංසිඳෙන්න වෙනවා. තේසං වේරූප සම්මති, වේසූප සම්මති, වේරං තේසන්න සම්මති. ඔගේ වේරය සංසිඳෙන්නේ නැහැ. තේසං වේරූප සම්මති. අවේරේන්නච සම්මන්ති. මේ නේද මේ මනුස්සයා ජීවිතය තුළ කරන්න ඕන අධ්‍යාත්මික ගණදිනුව නැත්තම් ප්‍රතිපදාව. ප්‍රතිපත්ති පිරීම. එතෙන්ට සමාජය යොමු වෙන්නේ නැහැ නේද? මේ පැත්ත ගැන හොයලා බලන්න නැතුව බාහිර කාරණා තුලින් ප්‍රතිපත්ති පිරීමක් සමග යම් ඒවල් වගා කිරීම. ගස්කොලන් නෙමෙයි මම පෙන්නන්නේ. යම් ක්‍රියාකාරකම් කිරීම තුළ විපාක වාරයන් බලවත් කර ගැනීම තුළ තවත් සාමිස මාර්ගයක්.
ඇයි ඔවුන්ගේ අවබෝධය තිබෙන්නා වූ දැක්මේ මදිකම. ඔවුන් හිතනවා අර සියලු සම්පත් තිබුණොත් තමා සැප තියෙන්නේ කියලා. ඔවුන් කල්පනා කරන්නේ නැහැ චිත්තාභ්‍යන්තරයේ මෝරා යන්නා වූ මේ දුෂ්ට බලවේග ඔබට අහිතයි අවඩයි දුක් පිණිසයි ඔබේ ගෙට හතුරෙක් රිංගලා ඉන්නවා ඔබ සිතවලට රිංගලා ඔබේ ශක්තිය අරන් පෝෂණය වෙන බව. එනම් බුදුදහමෙන් උගන්වන්නේ මෙයාට ඉඩ දීලා බලන් ඉන්න කියලා නෙවෙයි. මෙයා ඔබ පාලනයට ගන්න එන වෙලාවට තවත් සමුදාවක් යොදලා සතිය නැමති. ඔහු මේ ඔහුගේ පාලනයෙන් අපව මුදවා ගන්න ඔහු බැහැර කරන එක. මේ පිළිබඳ සමීක්ෂණ වලදී හමු වෙන්නේ. ඒ පිළිබඳ නිශ්චිත වෙලාවක් නිශ්චිත කෙනෙක් නිශ්චිත ස්ථානයක් දී නැති බවයි. ඒ වෙනුවට ගත වෙන හැම මොහොතක්ම විශේෂ අවධානයකින් සිටීමෙන් මොහු මගෙන් නිවත් යුතු හතුරෙක් මොහුට තවදුරටත් මාව පාලනය කරන්න රොදී ආවිත බැහැර කරන්න එන එක දැනගන්න අවධානයෙන් ඉන්න කියන එක. මේ පාලි කියන්නේ නැතුව මොකද්ද කිව්වේ? එන එකට නම මොකද්ද? එක තැන හිටපු ඝර්ෂණය නොවුනා වූ ඝර්ෂණය වුණොත් ගිනි ගැනීමට හේතු අඩංගු කරන හිටියා වූ ගිනි පෙට්ටිය සහ කූර මාස ගාණක් අවුරුද්දක් එකට ඉන්නවා. අපට ගින්දර බලන්න බෑ. ගැටුණොත් ගින්දර බලන්න පුළුවන්. අන්න ඒ වගේ ඔබව යම්කිසි වෙනස් පුද්ගලයෙක් බවට පත් කරන්නා වූ මේ චිත්තාභ්‍යන්තර ශක්තිය මතුවෙන එක පෘථග්ජනයාට තවදුරටත් අපාය යන දුකටපත් වෙන්න ඒවට එකතු වීමෙන් අමාරු වැටෙන්න උදව්වක් සාධකයක් වුණාට ඒ මතුවීම ගැලවෙන්නත් උදව් කරගන්න පුළුවෙනි. පළමුව මතුවීම වදයක් වශයෙන් තේරෙන්න පුළුවෙනි. නමුත් මේ ඉගැන්වීම තුළ මා දකින්නේ මතුවීමම ගැලවීමේ මාර්ගයයි. මතුවී ඒවට එකතු වීම අමාරු වැටෙන මාර්ගයයි. ඒක තමයි ජීවිතේ පුරුදු කරගත්තේ. කඩයිම් වගේ. ටර්නින් පොයින්ට් වගේ. එහෙම වචන තියෙන සමාජයේ. මතුවී ඒවට එකතු වීමෙන් ඔබ දුකටපත් කරන පුරුද්ද පිළිබඳව වටහාගත් ඔබ මතුවී එකතු වීම වෙනුවට මතුවෙන්ට ඇර එකතු නොවීම නම් වූ ප්‍රතිපදාවකට යා යුතු බව මේ ත්‍රිපිටකය පුරාම පෙන්නනවා. අන්න ඔබ වෙනුවෙන් ඔබ කළ යුතු දේ අම්මට තාත්තට කාටවත් කරන්න බෑ කියන්නේ අන්න ඒකයි. මිනිසුන් විශේෂිත ක්‍රමයක් හෙව්වට මා දකින්නේ නැහැ මේකක් ඒකේ. ක්‍රමයක්ම ඉල්ලනවා සමහර අය. නමුත් මේ සියල්ල තිබෙන වචන කිපක් තියෙනවා ගලපගත්තාම මේ ඔක්කොගෙන්ම කියලා තියෙන එකක් බව. එය පොතේ තිබුණාට බෑ ඒ වචනෙන් තේරුණාට බෑ ඔය ඔබ අනුගමනීය ප්‍රතිපදාව බව තේරුම් ගන්න පුළුවන් වෙනවා නම්. සුළු දෙයකින් සියුම් දහමකින් සියුම් අවස්ථාවකින් මේ අනුගමනයටපත් වෙන්න පුළුවන් ඔබට. එවිට ඔබ සිතන තරම් සමාජයේ කියන තරම් අපහසු බරපතල ලොකු දෙයක් වෙනවා වෙනුවට නොදන්නාකමට සතුරෙක් ගෙට ඇතුළත් වී ඉන්නවා.
ඔහු සතුරෙක් බව දැනගත්තාම ඔහු එළියට සැඟවී ඉන්න පුද්ගලයා එළියට ආ වෙලාවට එළියට ඇදලා දානවා වගේ බැහැර කරන්න. ඒ බැහැර කිරීම නැති වැඩක් ඔබට තිබෙන බව ඔබ බණ අසා තේරුම් ගන්නවාද? ඒ බුදු සමය තුළ පටිසෝත ගාමිත්වය යනුවෙන් නම් කොට ඇති බව. ඒ අවදි වූ තැන් පටන් නින්දට යනතුරු සිවිරියව්වේ පද්දොර ඔස්සේ භාවිතා කළ හැකි බව ඔබ තේරුම් ගන්නවාද? ඒ සඳහා ඔබට මේ පුද්ගලයා සතුරෙක් බව හඳුනාගෙන ඔහුට එකතු නොවීම තුළින් බැහැර කරන්නට අවශ්‍ය මාර්ගය සොරෙක් ඇල්ලීමට සොරෙක් යොදන්න කියන කියමන ඔස්සේ ඔබ මේ දුෂ්ටයාට වඩා තියුණු නුවණක් ඇති. ඔහු බැහැර කරන්න පුළුවන් උපක්‍රමයක් ඇති කෙනෙක් වශයෙන් සංවර්ධනය යුතු බව දන්නවාද? මේ සංවර්ධනය කායික සංවර්ධනයක් නෙමේ. මේක අධ්‍යාත්මික සංවර්ධනයක්, සන්නද්ධ වීමක්. ඒකට කියනවා සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝත මෙන්න මෙහෙම හමුදාවක් ඉන්නවා. මේගොල්ලෝ බලවත් කරන්න ඕනේ කියලා. සති දප්පිචේ විරිය පීති පස්සද්ධි සමාගම උපේක්ෂා නම් මුතවත් හමුදානු කණ්ඩයක් බලවත් කරන්න ඕනේ කියලා. එහෙම කල්පනා කරන්න කී දෙනාද? ඔහේ පාවෙවි යනකොට නිකම් ඔහේ හම්බ වෙයි කියලා. මේ පිළිබඳ දශමයක්වත් අවබෝධයක් නැති. කොතරම් අය මේ සමාජයේ ඉන්නවද? කන්ති පරමන් තපෝ තිතික්කා කියන බුදුවදනක් මේ ගාථාවේ තිබෙනවා. ඒක ගැලපෙන්නේ කොතෙන්ද කියලා ඔබ දන්නවද? මෙන්න මේ බලාපොරොත්තු නොවන මොහොතක ඔබේ තිබෙන්නා වූ මේ බෝසත් ගතිය නැත්නම් සත්පුරුෂ ගතිය එලවා දමන්නා වූ මේ තිදෙනාගේ ආවේශය ඔහුට බලය පවරා ඔහුට වැඩ කරන්න යාම දීම වෙනුවට ඔහු බලයෙන් ඉවත් කිරීම සඳහා මේ විතර්ක තුනේදී භාවිතා වෙන්න ඕන ආයුධය නෙමෙයිද මේ කන්ති කියන්නේ. එතකොට ඔබ එක වේලක් වැළඳුවයි කියලා පාත්‍රය විතරක් වැළඳුවයි කියලා පිණ්ඩපාතයෙන් යපුණයි කියලා මස් මාංශ වැළඳුවේ නැහැ කියලා මුදල් පරිහරණය කරේ නැහැ කියලා ඒවෙන් මේ සිද්ධිය වෙනවද? මේ අවස්ථා තුන තම තමන් ජීවත් වෙන ශේස්ත්‍රයේදී උපදින්ට ඉඩ දී උපක්‍රමශීලී කියලා වචනයක් පෙන්වන්නේ දේශපාලනයේ උපක්‍රමික වශයෙන් මොවුන්ට එන්ට ඉඩ හැර ඔවුන් නිවසෙන් පන්නා දැමන්නට ඇති ක්‍රියාවලිය මිනිසාට බුදුන් වහන්සේ පැවරූ ප්‍රතිපදාවයි. ඒ සතුරන් දැකගන්ට ඔවුන්ට යටත් නොවෙන්ට ඔවුන් බැහැර කරන්නට යොමු කරන අවධානය බුදු සමේ සතිය යනුවෙන් හඳුන්වනවා. බලවත් වෙන්න එයාට අපිත් එක්ක අපිව පාලනය කරන්න බැරි අපිව රූකඩයක් බවට පත් කරගන්න බැරි තැනට පත් වෙන්න වෙනවා. එතකොට මෙන්න මේ සඳහන් කරන්න වූ දුක් ටික ඔහුට නැතුව යනවා. අවීරේනච සම්මන්ති අක්කෝදේන ජිනේ කෝදම් කියන පද
වලින් ඉවලට අදාළ කරුණ ඔබ මේ මොහොතේ කරන්නේ කොහොමද කියලා සියුම් නුවණකින් ග්‍රහණය කරගන්න. මේක තේරුණායින් පසුව මම දකිනවා තම තමන්ට පැවරුණ රාජකාරී පිළිබඳ තහනම් නියෝග මේකේ නැහැ. එවන් මෙහෙවරක් නම් කරන්නේ එවන් ජීවනෝපාය නම් සැකසෙන්නේ ඒ පිළිබඳ කතාවක් නැහැ. ඒවා තුලම පලා මිටිය තුළ සැඟවී තිබෙන්නා වූ පලා නොවන පැලෑටිය තෝරා ගන්නාසේ. මෙම එදිනෙදා කර්තව්‍ය තුළම සැඟවී පවතිනා වූ මේ ත්‍රිවිධ විතර්කයේ බලපෑමට ඔබ යටත් වෙන පුරුද්දෙන් නිදහස් වෙන්න ඕන. එතකොට මේ අත්පත් කරගත්තා වූ ඔබේ චිත්තාභ්‍යන්තරයේ නැවත රාජධානියෙන් ඔවුන් බලකොටුවක් බවට පත් කරගෙන සතුරු බලවේග ඔබ අල්ලාගෙන ඔබට ඔබවම මෙහෙवला ලොකු අමාරුවක දානවා. මේ හතුරු හමුදාව ජීවිතෙන් බැහැර කිරීමේ මෙහෙයුම නේද මේ බුදුරජාණන් වහන්සේ මිනිසාට යෝජනා කරන්නේ. විදසුන් වැඩීම කියන වචනය යටතේ පහන සංඥා කියන වචනය යටතේ අනුපාදා විමුච්ඡන්ති කියන වචනය යටතේ නිරවශේෂව නිරෝධ කිරීම කියන වචනය යටතේ තව කීයක්ද ඕන? කල යුතු සියල්ල තිබියදී කල යුත්ත තිබියදී ඔබ මොන කොහෙද මේ යන්නේ? මහා වැඩ ගොඩක් එල්ලගෙන බෞද්ධ ප්‍රතිපදාව කියලා වෙන වෙන වැඩ තෝරගන්නවා අදාළ දේ කරන්නේ. මේ මූණට එන අවස්ථාව ඒ ගැන තේරුම් ගන්නේ නැහැ. දැන් ඔබට මේක තුළ තේරුණාද මේ කවුද දුක් ගෙනත් දෙන්නේ කියලා? පරදුක්ඛූපදානේන අත්තුනෝ සුඛමිච්ඡති. කාම විතර්කයෙන්, ව්‍යාපාද විතර්කයෙන්, විහිංසාව විතර්කයෙන් යුක්තව කටයුතු කරලා අන් අයට දුක් දීලා ඔබ සැප හොයනවා නම් ඒවා තුලින් කරන ක්‍රියාකාරකම් වර ගහ ගන්න, මරා ගන්න, කපා ගන්න, කොටන්න, පලි ගන්න, පෙස්සන් ගන්න, ගමෙන් පන්නන, වදයට ලක් කරන, බන්ධනයට ලක් කරන, මිත්‍යා මන්ත්‍ර ගුරුකම් ඕව පව් කරනවා. බලන්න මිනිසාගේ ශක්තිය. මිනිසා නොමගට යවීම සඳහා දුකට පත්වීම සඳහා යොදාගෙන තියෙන ආකාරය. මේ ජීවත් වෙන මිනිසුන් සඳහා අනුගමනය කළ යුතු ප්‍රායෝගික දහමක් නේද මේක? කල් දැමිය යුතු සහ අනාගත පවුලට බාර දිය යුතු හෝ එහෙම එකක්ද? වෙන් කළ සමාජයක් සඳහා අදාළ දෙයක්ද? ගමේ හෝ අනාන්තරේ හෝ ස්ත්‍රී හෝ පුරුෂ හෝ උපසම්පදා හෝ ආදි වශයෙන් වෙන් කරපු සමාජයක් සඳහා දීපු දෙයක්ද? ඒ අනිත් අයට ඒක තහනම්ද? එකතු වෙන්න තහනම් නැත්නම් එකතු වෙන්න වෙලාවක් නැත්නම් මිදෙන්නටත් තහනමකුත් වෙලාවක් හෝ ඒකකයක් නැති බව තේරුම් ගන්න තරම් ඔබේ නුවණ ප්‍රමාණවත්ද? එහෙමයි මම බලන්නේ. සමාජය යෝජනා කරනවා මේ සඳහා වෙලාවක් ඕන කියලා. මම ප්‍රශ්න කරනවා එකතු වෙන්න වැරද්ද කරන්න වෙලාවක් තිබුණ නැත්නම් ළමා කුසෙන් බිහිවි ටික දවසක පටන් ගත්තා නම් වැඩි. දිවා රාත්‍රී දෙකේ. වෙලාවක් තියෙන්න බෑ. තෝරාගත් වෙලාවක් තියෙන්න බෑ. හැම මොහොතම මේ සඳහා අදාළ කර්තව්‍ය චිත්තාභ්‍යන්තරයේ තිබී මතුවෙන විට එතනින් බැහැර වීම සඳහා එයම නැකතයි. අත්තෝ අත්තස්ස නක්කත්ත. කාර්ය සිද්ධියට කාර්යකරණය නැකතයි. වැඩේ සිද්ධ වෙන්න නම් වැඩේ කරන එක.
වර්තමානකත එහෙම කියම්පයන්න. මේ සමාජයේ වැඩෙම් කොතරම් ඈතට ගිය බෞද්ධකමකද මේ ඉන්නේ. වෙන මොනවදෝ කරනවා මේ ගැන අබමල් රීනුවක තැකීමක් නැහැ. එන්න එන්න සමාජය දුෂ්ට වෙනවා, පිරිහෙනවා, දුකටපත් වෙනවා, දුක් ඉහළ යනවා. අර පෞකාර වැඩම උත්සන්න වෙමින් පවතිනවා. ඒ කියන්නේ අර තිදෙනා බලවත් කරන වැඩම උත්සන්න වෙමින් පවතිනවා. මා දකින්නේ ප්‍රායෝගික බුදු සමය. මිනිසා තුළින් බැහැර වී විශ්වාස කරන බුදු සමය, අදහන බුදු සමය, ප්‍රාර්ථනා කරන බුදු සමය ඉස්මතු වෙලා කරන්න ඕන කටයුත්තෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා මම එකට කියන්නේ මෙහෙමයි. පෘථග්ජනයාට මේව හම්බ වුණාම ඔවුන්ට ඕන තැනට අරන් යනවා. බුදු සමය. මා දකින්නේ මේ බුදු සමය බොහෝ දුර ගෙනිහින් පෘථග්ජනයින්ට ඕන තැන් වලට. නමුත් මේ ග්‍රන්ථවල පෙන්වන්නේ උන්වහන්සේ වදාළ පරිදි කටයුතු කිරීම තුළින් උන්වහන්සේ වදාළ තැනට අපි යන්න ඕන. ඒ ගැන ඒක තේරුම් ගන්න මොනවද තියෙන්න ඕන? ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කළ හැකි නුවණක් වැඩෙන්න වෙනවා. ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු කළ නුවණ රාග දේශ මොහ බලවත් කරන අය ගාව වැඩෙන්නේ නැහැ. ඒක මොට වෙනවා එතකොට වෙන්නේ. අන්න මේ සතුරන් බැහැර කරන්න ඉඩකඩ ලැබෙනවා. ඒ ඔස්සේ තවදුරටත් මේ සෝය හොයන්න. දැන් දරුවාට අධ්‍යාපනය තහනම්ද, පියාට මුදල් හොයන එක තහනම්ද, මවට ගෘහණික තහනම්ද, වෙන ව්‍යාපාරයක් කරන එක තහනම්ද ආදායම සඳහා? ජීවත් වීමට අවශ්‍ය ජීවනෝපායන් තහනම් කරපු බුද්ධ ආගමක් කොහොමද ප්‍රගතිශීලී වෙන්නේ? ජීවත් වීමනේ පළමුව. ආගම් හැදෙන්න ඉස්සෙල්ලා මිනිස්සු හැදුනේ. ඔවුන් කාලා බීලා බඩගිනි නිවාගෙන ජීවත් වෙන්න ඕන මාර්ගය සකසුනේ. ඒව තහනම් කරන ප්‍රතිපදාවක් නෙමෙයි වෙනන්නේ. ඒවා කරන්න ගියාපුවම ඒවා ඇසුරෙන් ඔබට වදයක් දෙන හොරු ටිකක් පින් ගන්නවා. මේ අය හඳුනාගෙන වුන් ජීවිතෙන් බැහැර කරන්න. ජීවිතේ බැහැර කරන්න නෙමෙයි. බලන්න තේරුම් අරගෙන මේ කරුණ තේරුම් ගන්න පුළුවන්ද කියලා ඔබට. ඔය ඔස්සේ බලන්න කොතරම් දුරට මේ බුදු සමය අදාළ තැනින් පරිබාහිරව ගෙනihin තියනවද කියලා. අදාළ තැනට ගේන්න ඔබ. එනත් අනුගමනය කරන්න. එවිට ඔබට ඔබ සෙව් සැපයෙන් 16 ගුණයක් විශාල ලෞකික සාර්ථකත්වයේ සමග ලෝකෝත්තර සාර්ථකත්ව කියන දෙකමත් හමු වෙනවා ඇති. ලෞකිකේ බැහැර වෙන්නෙත් නැහැ. එබැවින් මේ ගාථාව තුළ ඉදිරිපත් කළා වූ මේ මිනිස්සුන්ගේ මෝඩ ප්‍රතිපදාවට අයිබෝවන් කියන්න තරම් ඔබට ශක්තියක් ධෛර්යයක් නුවණක් ලැබේවා කියන සුභාශිංසනය කරමින් මම මේ කරුණු පැහැදිලි කිරීම අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාව සඳහා දායකත්වය. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ ජායල පදිංචි සුනේත්‍රා වනිකරත්න මහත්මිය සහ සම්මානී වනිකරත්න මහත්මිය විසිනි. අරමුණු අතර වලස්මුල්ල පඹුරාවේ විසූ නැසී ගිය DADN වනිකරත්න පියාණන්ට ඇස්ලින් NC නෝනා වනිකරත්න මෑණියන්ට සහ විනීතා වනිකරත්න සහෝදරියට පින් පැමිණීම පිණිස මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර වරහන් ඇතුළේ යොදා ගන්න අවශ්‍ය නම් කියලා. මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සීල පුණ්‍ය කුසල් ඒ සෑලු සෙනදාටම අනුමෝදන් වී ඒ ජීවිත සූපත් වී ඉක්මන් භවයකදී මිනිසත් බව ලබා උතුම් නිවන් මඟ හිල කරගනිත්වා. එහෙම නෙමෙයි තිබෙන්නේ පොඩ්ඩක් වෙනස් විදියට. තවද අද දින ජන්මදිනයේ යෙදෙන සජිත් රූපසිංහ පුතණුවන්ට සුබ උපන් දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග දීර්ඝායු සම්පන්නිය ලැබේවා. තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් නම් දුකින් මිදෙන්න ලැබෙන එකක් කරුණාම නිකන් එකක් නෙමෙයි මේ කීවට. මොකද ඔය තෙරුවන් තිබෙන්නේ සසර දුකින් මිදෙන්න ලැබෙනවා නම් හොඳයි ඒක. කරුණීය දේශකයන් වහන්සේට මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිවන් අවබෝධය පිණිස උතුම් ධර්ම දානයේ හේතු වාසනා වේවා යන ඔවුන්ගේ ප්‍රාර්ථනාවයි.
මූලික විදම් දරා ධර්ම දානයක් දී ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තියින් මත පරලෝසෙපත් ඥාතීන් උපහාරයට ලක් කරන්න අවශ්‍ය කෙනෙක් අවශ්‍ය නම් පින් අනුමෝදන් කරන ජීවිත සුවපත් කරගනිත්වා. උපන් දිනයේ අනාගත යහපත් කරන සුබ උපන් දිනයක් වේවා. අනුග්‍රහක බවතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ජීවිතයේ සතුරා හඳුනාගෙන බාහිර හතුරෙක් නෙමෙයි ඔබ ඇතුලේ ඉන්න මේ හතුරා ජීවිතේ නිවත් කිරීමෙන් ලබන්න පුළුවන් උත්තරීතර සැනසීම ඉහාත්ම වශයෙන් ලබා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු වාසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං